අයිබෝන් සුබ දවසක්. සුන්දර උදෑසනක් හැමදෙනාම සතුටින් තමන්ගේ ජීවිතය ජය ගන්න උත්සාහ දරන වෙලාවක සුභාරතීය සාකච්ඡා මණ්ඩපයෙන් අපි ඔබව හමු වෙන්නේ. පහුගිය කාලේ අවුරුදු 2ක් වෙනවා දැන් එන්නත් කරණයට. පහුගිය 29 වෙනිදා තමයි එන්නත් කරණයට වසරක් සම්පූර්ණ වෙනවා. පසුගිය 29 වෙනිදා තමයි මේ එන්නත් කරණය සම්පූර්ණ වුණේ. අවුරුදු 2ක කාලයක් අපි කොවිඩ් වසංගතයත් එක්ක පොරබදනවා. යම් යම් අවස්ථාවල අපි ජයග්‍රහණය ලබනවා. යම් යම් අවස්ථාවල කොවිඩ් ජයග්‍රහණය ලබනවා. කොහොම වුණත් මේ සියල්ල අතරේ දැන් අපි රට විවෘත කරලා තිබෙන්නේ. නමුත් ඔමික්‍රෝන් වෛරසය නැත්තම් මේ වසංගත තත්ත්වයේ තවත් ප්‍රභේදයක් විදිහට පැතිරලා යන තත්ත්වයක් තියෙනවා. ඒ නිසාම අපි කල්පනා කරා ඒ ගැන කතා කරන්න ඕන. රට සාමාන්‍යකරණයෙන් තවදුරටත් පවත්වාගෙන යන්න අපි කොහොමද පරිස්සම් වෙලා අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ? මේ ගැනයි අද අපි සුභාරතීය සාකච්ඡා මණ්ඩපයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොවිඩ් උවදුරත් එක්ක කොවිඩ් වසංගතයේ ආදිමේ සිට අපේ රටේ වසංගත රෝග විද්‍යාංශයට සුවිශාල කාර්යභාරයක් පැවරුණා. මේ කාර්යභාරය වගේම ඒ ඒකකයේ වෛද්‍යවරුන් දරපු උත්සාහයත් ප්‍රශංසනීයයි. ඒ ප්‍රශංසාවත් හිමි කරමින් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය සමග. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමියම අපි පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. මේ දවස්වලත් කාර්යබහුලද අර පහුගිය කාලේ වගේම වෛද්‍යතුමිය කොවිඩ් වසංගතය ආපු ගමන් නුහුරු අත්දැකීමක් විඳ ගන්නට සිදු වුණා ඔබතුමින්ලට. දැන් කොහොමද තත්ත්වය? දැන් මේ සුධර්මිකා අපි මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇත්තම කියනවා නම් අවුරුදු 2 මුල පටන් ගත්ත දිනේ සිට ඇත්තටම රෝගියෙක් අපේ රටේ වාර්තාවන්ට පෙර සිටම එකම ආකාරයෙන් මේ වසංගතය පාලනය කිරීමේ කටයුතු වල යෙදෙනවා. ඒකේ කාර්යයන් එක එක ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. මුලම අපි බැලුවොතින් අවුරුදු 2කට පෙර ඒ කියන්නේ මේක ඇත්තටම 2019 දෙසැම්බර් මාසයේනේ අපිට වුහාන් නගරයෙන් මේක වාර්තා වුණා කියලා ලෝකයේ තර්ජනයක් තියෙන බවට වාර්තා වුණේ. එතකොට ඒ ජනවාරි මාසයේ ඉඳන්ම රටට රෝගියෙක් ඇතුළු වන එක වළක්වන්න ඉතා විශාල ක්‍රියාපාණකයක් ගන්න සිද්ධ වුණා. ඒ වගේම පළවෙනි රෝගියා හඳුනාගත්තෙත් අපි මේ රෝගීන් වැළැක්වීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට මේ රෝගියාව ඇත්තටම හඹා ගිහිල්ලා හොයාගත්තා වගේ එකක් තමයි සිද්ධ වුණේ. එතකොට ඒ ආකාරයෙන් ඒ කියන්නේ අපි රටට ඇතුළු වුණු පුද්ගලයන් අතර මේ වෛරසය තියෙනවද කියලා සොයා බලන ක්‍රියාදාමයෙන් තමයි මේ වෛරසය හඳුනා ගන්න අපිට පරීක්ෂණ තිබුණේ නැති කාලයක වුණත් රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් විදිහට ඒ රෝගියාව හඳුනාගත්තේ. එතකොට මේ ආකාරයෙන් රටට වෛරසය ඇතුළු වෙන එක වළක්වන්න ඒ කාලයේදී ඉතා විශාල කාර්යභාරයක් කරා. එහෙම වෙලා තමයි මාර්තු මාසෙ ඉඳන් අපි මේ වසංගතයට මුහුණ දීලා. එතකොට මේ වසංගතය වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට කාලයක් බොහෝසේ වෙහෙස මහන්සි වෙලා ඒක යම්කිසි ප්‍රමාණයකට නතු කරගෙන තියාගෙන ඉඳලා ඊට පසු යම්කිසි ඒ වසංගතයේ විවිධ අවස්ථාවන් තියෙනවා. ඒතකොට මම ඉස්සෙල්ලාම කිව්වා රටට ඇතුල් වෙන එක වළක්වන්න. ඊට පස්සේ රටට ඇතුල් වුණා වුණත් මේක ඊටමත් අපි කියනවා අර ක්ලස්ටර් කියලා ඒ වගේම මේ ඒක පොකුරු විදිහට පාලනය කරගන්න. එතකොට ඒ අවස්ථාවෙන් ගිලිහිලා අපිට සමාජ ව්‍යාප්තියකට ගිය අවස්ථාව. එතකොට ඒ සමාජ ව්‍යාප්තියකට ගියත් අපි දැක්ක බටහිර රටවල් වල උන්ට මේ රෝගය පාලනය කරගන්න බැරි තත්යකටපත් වෙලා ඉතා විශාල රෝගීන් වාර්තා වෙලා ඉතා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා. නමුත් ඒ තත්ත්වයට යන්නේ නැතුව රෝගය නතු කරගෙන මේ පුළුවන් තරම් පාලනය කරගෙන අවම මට්ටමක තියාගෙන අපි ඉතා ඉක්මනින් එන්නත්කරණයට යෑමේදී ඒ එන්නත්කරණයත් කොහොමද ජනතාව වෙත ලබා දෙන්නේ කියන ක්‍රියාදාමයට. එතකොට ඒ එන්නත්කරණය ලබා දුන්නාට පසු පළවෙනි එන්නත් මාත්‍රාව දෙවෙනි එන්නත් මාත්‍රාව ඉතින් අපි ඔක්කොම අත්දැකපු දෙයක් තමයි අපිට එන්නත් ආව ඉතා සීමිත වශයෙන් සහ විවිධ එන්නත්. එතකොට මේ එක එන්නතකින් තවත් එන්නතකට තියෙන ක්‍රියාමාර්ගය වෙනස් විදිහක ක්‍රියාමාර්ගයක්. එතකොට ඒ දෙන ප්‍රදේශවලට ඒකට අදාළ අපි කියන ගයිඩ්ලයින්ස් එතකොට ඒ දැනුම ලබා දීලා ඔවුන් පුරුදු පුහුණු කරලා ඒ එන්නත් ලබා දීමට. ඉතින් මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශය ඇත්තටම ඉතා විශාල වගකීමක් අරගෙන ඒ වගේම වෙස මහන්සියක් දරලා තියෙනවා. ඉතින් අද දිනේ වෙනකොට අපි වසංගතයේ තවත් ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මොකද අර මූලික එන්නත් දෙකක් දීමෙන් අනතුරුව තවත් එන්නත් අපේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වර්ධක එන්නත් මාත්‍රාවකුත් ලබා දීමේ ක්‍රියාදාමය තමයි දැන් සිද්ධ කරගෙන යන්නේ.
හොඳයි. දෙක ඇතරම මේ අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට එන්නත්කරණයට අපි කල්පනා කරපු දෙයක් තමයි මේ එන්නත්කරණය අපි සාමාන්‍යයෙන් සම්පූර්ණ වුණා කියලා හඳුන්වලා දෙන්න වෙන්නේ එන්නත් තුනම ලබාගත් අය කියලා සෞඛ්‍ය අංශ පවසන්න පටන් ගත්තා. ඒ නිසා බූස්ටර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම යුද හමුදාව සෞඛ්‍ය අංශ ආයතන වලට ගිහිල්ලා මේ එන්නත ලබා දෙනවා. බූස්ටර් එන්නත ගන්න ටිකක් අය ටිකක් කම්මැලි වුණා. එන්නත් දෙක අරගෙන ටිකක් බේරිලා ඉන්න පුළුවන් කියන සංකල්පයක් හැමෝටම එන්න පටන් ගත්තා වෛද්‍යතුමේ. ඒ නිසා තමයි මේ බූස්ටර් එන්නත සඳහා කැම්පේන් එකක් නැත්නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න උනේ සෞඛ්‍ය අංශ වලට මේක ලබා ගන්න කියලා. ඇත්තටම මොකක්ද එහෙම උනේ ඇයි වෛද්‍යතුමිය? ඔව් ඇත්තටම මම හිතනවා මේක වැරදි මතයක්. මොකද එන්නත් මාත්‍රා දෙකක් ඉතා ඉක්මනින් එන්නත් මාත්‍රා දෙකක් මේක අපේ රටේ පමණක් නෙමෙයි ලෝකේම ඉතා ඉක්මනින් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන්නේ මේ රෝගය යම්කිසි ක්‍රමයකට පාලනය කරගත යුතු නිසා. නැත්තම් අපි දන්නවා මේ අපේ දරුවන්ගේ එන්නතුත් ලබා දෙන ක්‍රමවේදයන් තියෙනවා. නමුත් මේ එන්නත ලබා දීමට ඉතාමත් සුදුසු ක්‍රමවේදය තමයි ඒ කාලය අනුව භාවිතා කරන්නේ. ඉතින් මුල අවස්ථාවේදී එක එන්නතක් පමණක් ප්‍රමාණවත් නොවන නිසා මූලික වශයෙන් අපි කියනවා අපේ ප්‍රතිශක්තිය මේ වෛරසයට ඔරොත්තු දීමට සූදානම් කිරීමක්. ඒකට තමයි එන්නත් මාත්‍රා දෙකක් ළඟ ලබා දුන්නේ. නමුත් අපි මේකට සාර්ථකව මුහුණ දෙන්න නම් අපිට මේරු ප්‍රතිශක්තියක් අවශ්‍යයි. ඒකට තමයි වර්ධක එන්නත් මාත්‍රාව කියලා කියන්නේ. මේ වර්ධක එන්නත් මාත්‍රාව කියන එක දැන් මේ ජනතාව වැරදියටත් අවබෝධ කරගෙන තියෙනවා බූස්ටර් එන්නත කියන්නේ මේ වෙනමම එන්නතක් කියලා. එහෙම එකක් නෙමෙයි. මේක අපේ ඇත්තටම කියනවා අපේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය අපේ දරුවන්ටත් දෙනවා. ඒකට තමයි අපි කියන්නේ අර මුල මාස 2, 4, 6 දුන්නට පසුව අපි දෙනවා මාස අවුරුදු 1මාරේ. ඒක වර්ධකෙන්නත් මාත්‍රාවක්. ඒතර අවුරුදු 5න් දෙනවා. ඒක වර්ධකෙන්නත් මාත්‍රාවක්. එතකොට මේ වර්ධකෙන්නත් මාත්‍රාව කියලා කියන්නේ අපිට අර මුලින් සූදානම් කර ඇඟේ සූදානම් කර ප්‍රතිශක්තියෙන් මේ රෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපේ හොඳට මේරු ප්‍රතිශක්තියක් එහෙම නැත්නම් සාර්ථකව ඉතා විශාල ප්‍රතිශක්තියක් ඇති කිරීමක්. ඉතින් මේක ගන්න පසුබට වෙන්න ඕනේ නැහැ. මේක ඉතා ඉක්මනින් ලබා ගන්න ඕන. ඉතින් අපි දකිනවා මේ පහුගිය දින දෙක තුන අතරේ මේ අපි දැනුවත් කිරීම තුලින් දැන් විශාල ජනතාවක් ලබා ගන්නවා. දැන් දිනකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා ගන්නවා. ඊයේ දිනේ වෙනමිට පෙරේදා දිනේදී 96 264කුත් ඊයේ දිනේ වෙනකොට 59000 ගානකුත් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් අපි අද දිනේත් බලාපොරොත්තු වෙනවා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගනී කියලා. මොකද දැන් බොහෝ විට ජනතාව අවබෝධ කරගෙන තියෙනවා මේ වර්ධක එන්නත් මාත්‍රාව අවශ්‍යයි මේ රෝගයෙන් මේ වැළකීම සඳහා කියලා. ඒ වගේම විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා පහුගිය දවසක කිව්වා මේ මියගිය අයගෙන් බොහෝ ප්‍රමාණයක් මේ වර්ධක එන්නත නැත්නම් මේ බූස්ටර් එන්නත ලබා නොගත් අය කියලා වෛද්‍යතුමිය. ඇත්තටම ඒ ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් දැන් අපි ධර්මක මේක පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ මේ රෝගය මම පොඩ්ඩක් විස්තරයක් එක මේක කියලා දෙන්නම්. මේ රෝගය අපි මුලදී වෛරසය කියන එක තමයි බැලුවේ. ඒ කියන්නේ වෛරසය ආවත් අපි බොහෝ සැලකිලිමත් වුණා මේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වන්න සහ මේ වෛරසයෙන් මොකද අපිට ප්‍රතිශක්තියක් තිබුණේ නැහැ. ප්‍රතිශක්ති කරන අපිට ක්‍රියාදාමයක් තිබුණේ නැහැ. එන්නත් කරන ක්‍රියාදාමයක් තිබුණේ නැහැ. එතකොට මේ රෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් හැකියාවක් තිබුණේ නැති නිසා අර අනිකුත් වැළැක්වීමේ ක්‍රියාදාමයන් පමණයි තිබුණේ. එතකොට අපිට දැන් මේක අනිකුත් වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට අමතරව අනිකුත් වැළැක්වීමේ ක්‍රියාදාමයන් කියලා අපි කියන්නේ මේ වෛරසය අපේ නාසයට මුවට ඇතුල් වීම වළක්වන්න. ඒකට තමයි පරතරයක් තියාගන්න, මීටරයකට වඩා දුර පරතරයක් තියාගන්න, දෑත් හොඳින් සෝදා ගන්න, වෛරසය මුහුණට එන එක වළක්වන්න, කිලිටි දෑත් වලින් මුහුණ අතපත ගන්න එක වළකින්න, මුහුණු ආවරණයක් පළඳින මේ වගේ අපි ඒ වගේම තමයි Tamanට සෙම් ප්‍රතිශාවක ඇස්ස තියෙනවා නම් බහුලව සෙනග ගැවසෙන තැන් වලට නොයා ඉන්න. මොකද අනිකුත් පුද්ගලයන්ට මේ වෛරසය යා හැකි නිසා. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් අනුගමනය කරේ මේ වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරීම වළක්වන්න. ඉතින් දැන් මේකට සාර්ථක මේ වෛරසය වැළඳුණා වුණත් රෝගය වැළඳීම වැළැක්වීමට, රෝගය උත්සන්න වීම වැළැක්වීමට තමයි මේ එන්නත්කරණයත් ඇවිල්ලා ප්‍රතිශක්තියෙන් ආරක්ෂාවක් ලබා දීලා තියෙන්නේ. එතකොට මේ රෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ අර වර්ධක එන්නත් මාත්‍රාව ලබා ගත්තාම. ඉතින් අර ඔහු විසින් මේක විස්තර කරේ ඒක තමයි. ඉතින් මේ සාර්ථකව මුහුණ දෙනවා කියලා කියන්නේ කලින් අර ප්‍රතිශක්තියක් නැති අවස්ථාවේදී මේ සඳහා
අපි කියනවා හයි රිස්ක් එක. ඒ කියන්නේ අර රෝග වලින් උත්සන්නභාවයට පත්විය හැකි කණ්ඩායම්. ඒ කියන්නේ නිදන්ගත රෝග තියෙන ඒ වගේම වයස 60ට වැඩි. ඒ කියන්නේ වැඩි හිටියන්. ඔවුන්ට තමයි මේකෙන් රෝග ලක්ෂණ උත්සන්න වෙලා සංකුලතා ඇති වෙලා මිය යෑමේ අවදානම තියෙන්නේ. එතකොට මේ අවදානම් කණ්ඩායම් තමයි බොහෝ දුරට මරණයටපත් වෙන්නේ. එතකොට මේ අවදානම් කණ්ඩායම් අර ඔහු විසින් කියපු කතාවේ වර්ධකෙන්නත් මාත්‍රාව ලබා නුගත් කියන්නේ විශේෂයෙන්ම මේ වර්ධකෙන්නත් මාත්‍රාව මේ අවදානම් කණ්ඩායම් ලබා නුගත් අය. එතකොට අපි ඊයේ දවසේ ගත්තොත් ඊයේ දවසේ 19ක් මරණ වාර්තා වෙනකොට 17 දෙනෙක් 60ට වැඩි සහ අර නිදන්ගත රෝග තියෙන. මේක තමයි ඊටමත් වැදගත් කතන්දරේ. ඉතින් මේ සෑම දෙනෙක්ම අපි කියන මේ නිදන්ගත රෝග තියෙන සහ මේ අවදානම් කණ්ඩායම් කියන කණ්ඩායමට අමතරව සෑම සියලු දෙනෙක්ම මේ වර්ධක එන්නත් මාත්‍රාව ලබා ගන්න ඕන. මේ වර්ධක එන්නත් මාත්‍රාව කියන්නේ 아무තු එන්නතක් නෙමෙයි. මේක දැන් වැරදි අවබෝධයක් ගිහලා තියෙනවා මේ බූස්ටර් කියන්නේත් එන්නතක්ද කියලා. බූස්ටර් කියන එක තමයි අර වර්ධක කියන එක. එතකොට අපේ අර මූලිකව ගත්ත එන්නත් දෙකෙන් ලැබෙන ආරක්ෂාව මදි නිසා මේ වර්ධක එන්නත් මාත්‍රාවෙන් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලබා දීලා මේ රෝගයට හොඳට මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඇත්තටම වෛද්‍යතුමිය දැන් පහුගිය කාලේ වරින් වර රට වැහුවා. රට වැහුවට පස්සේ රට ආයි විවෘත කරා. විවෘත කරාට පස්සේ සමහර වෙලාවට රට වහලා තිබුණ වෙලාවේ සමහර ජීවිත අහිමි වුණා. සමහර රෝගී වුණා. සමහරුන්ට රැකියාව නැති වුණා. ඔය වගේ ජන ජීවිතයේ මහා විශාල වෙනස්කම් වුණා. ඇත්තටම ඉතින් දැන් මේ එන්නත් කරන්නේට වසරක් සම්පූර්ණ වෙලා මේ බූස්ටර් එන්නත් අරගෙන අපි රට වහගන්නේ නැතුව ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් වුණොත් අර විවිධ ඛේදවාචකයන් වලට මුහුණ දෙන්න වෙන එක අපිට නැති කර ගන්න පුළුවන් නේද වෛද්‍යතුමිය? ඔව් ඇත්තටම අපිට ඇහැටවත් දකින්නේ නැතුව කී දෙනෙක් අපේ නෑදෑයන් මිය ගියාද? අපේ යාළු හිත මිත්‍රාදීන් මිය ගියාද? ඉතින් දැන් මේ මරණයෙන් ආරක්ෂා වෙන්න. මොකද මේ එන්නත ගැන තියෙන සහතිකය තමයි මේ සෑම රටකම තීව්‍ර රෝග වලට ලක් වෙලා සංකුලතාවයන් වලට ලක් වෙලා රෝහලට ඇතුල් වීමට සහ මරණයටපත් වීමට තියෙන අවදානම අඩු කරන්න. එතකොට දැන් බොහෝ දෙනෙක් කියනවා එන්නත ලබා ගත්තත් මටත් හැදුණනි කියලා. හැබැයි හැදුණු පුද්ගලයන් කල්පනා කරන්න ඕන මේ හැදුනට මට අමාරු බරපතල තත්ත්වයකටපත් උනේ නෑ නේද කියලා. එතකොට අපිට එන්නත ලබා ගත්තා කියලා යම්කිසි වෛරසය ඇතුළීමේ අවදානමක් තියෙන්න පුළුවන්. අපි හරියට නිවැරදි ලෙස වෛරසය බෝවීමේ වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට අනුගත නොවුනොත් වෛරසය වෙනදීමේ අවදානමක් තියෙනවා. නමුත් අපිට රෝගී තත්ත්වයටපත් වෙලා රෝගිය උත්සන්න වෙලා මරණයටපත් වීම නවතිනවා. ඉතින් ඒක තමයි ලෝකයේම බලාපොරොත්තුව. ඉතින් අපි දැන් රට විවෘත කරගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ මේ එන්නත ලබා අපේ ඉතා ඉහළ එන්නත් ආවරණයක් ලබා ගත්ත නිසා. ඒතකොට අපිට දරුවන්ට තාම එන්නත ලබා දීමේ හැකියාවක් නැතුව තියෙනවා. අපි මුළු කණ්ඩායමම ගත්තොත් ඒ කියන්නේ මුළු අද ඉපදෙන දරුවාගේ සිට මුළු කණ්ඩායමම රටේ ඉන්න මුළු ජනතාවම ගත්තොත් එතකොට මිලියන 22ක ජනතාවක් ඉන්නවා. ඔවුන්ගෙන් 76ක ආවරණයක් පළවෙනි එන්නත් මාත්‍රාව ලබාගෙන තියෙනවා. දෙවෙනි එන්නත් මාත්‍රාව 63ක් ලබාගෙන තියෙනවා. මේ 63 කියන්නේ අපි දැන් අවුරුදු 12ට වැඩි දරුවන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න තව කල් තියෙනවා. එතකොට 16ත් 19ත් අතර දරුවන්ට දැන් තමයි දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ. එතකොට මේ 76 කියන එකට ඔවුන් ළඟාවීමේ ඔවුන්ටත් දෙනකොට ළඟාවීමේ හැකියාව තියෙනවා. එතකොට අපේ තුන්වෙනි එන්නත් මාත්‍රාව බූස්ට් එන්නත් මාත්‍රාව දැන් 32ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඉතා විශාල වශයෙන් අපි දකිනවා මේ දවස්වල එන්නත ලබා ගැනීමේ හැකියාවක්. ඉතින් අපි දැනට යම්කිසි කෙනෙක් තුන්වෙනි එන්නත් මාත්‍රාව වන මේ බූස්ටර් හෝ වර්ධක එන්නත් මාත්‍රාව ලබාගෙන නැත්නම් ඉතාමත් ඉක්මනින් මේ එන්නත් ලබාගෙන Tamanට නියමිත ආරක්ෂාව ලබා ගන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. හොඳයි. නැවත අපි ඉල්ලීම කරනවා. අපි එහෙමනම් කෙටි විරාමයකට යමු. ඒ විතරක් නෙමෙයි පහුගිය සතියේ බ්‍රහස්පතින්දා වෛද්‍යතුමිය අපි කතා කරේත් මේ එන්නත් කරණය ගැන තමයි. මොකද 29 වෙනිදාට කලින් අපි කතා කරා මේ එන්නත් කරණය සම්පූර්ණ වෙන්න හැටි, සම්පූර්ණ උනේ හැටි. ඒ වගේම එන්නත් කරණයට ලක් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම දුරකථනයෙන් බොහොමයක් දෙනෙක් කතා කරා. ඒ අය එන්නත් ගත්ත අය. ඒ අයට කිසිදු අතුරු ආබාධයක් නැහැ. බූස්ට් එන්නත ලබා ගත්ත අය කතා කරා. ඒ අයට කිසිදු අතුරු ආබාධයක් නැහැ. ඇත්තටම මේ සමාජයේ තියෙන විවිධ මත දුරලන්න ඒ අයට හැකියාවක් ලැබුණා. ඉතින් අපි අදත් ආරාධනා කරනවා අපේ හිතවතුන්ට එන්නත් ගැන ඔබට තියෙන අත්දැකීම, ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබට තියෙන අදහස අපිට කතා කරන්න 268යි 24යි 11 දුරකථනය අපි විවෘත කරලා තිබෙන නැවත වරක් කියන්නම් 268යි 24යි 11 දුරකථනයෙන් ඔබට අපිට කතා කරන්න පුළුවන්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත වරක් හමු වෙමු.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැකිය. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නේ. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතොරක් ඔබ සුභාරතී සමගින් වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍යතුමිය දීපා ගමගේ මහත්මිය අද සුභාරතී සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. වෛද්‍යතුමිය ඔබතුමියට මතක ඇති අර ෆයිසර් එන්නත් මුල් වතාවට එනකොට බොහොම ටිකයි ආවේ. ඒ කාලේ ෆයිසර් එන්නත කොයිතරම් මිල්ලුවද? දැන් හම්බන්තොට වගේ ප්‍රදේශයක ෆයිසර් එන්නත් ලබා දුන්නාම මුළු රටේම ආందోලනයක් ඇති වෙලා අන්තිමට ඔබතුමියලාට ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියන්න උනා මෙන්න මේකයි හේතුව කියලා. දැන් අතන මේ ෆයිසර් එන්නත ආවහම ඇයි මේකට පොඩ්ඩක් ප්‍රමාද වෙන්නේ කියලා අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තම වෛද්‍යතුමිය මේ වගේ ආකල්පයක තමයි අපේ රටේ මේ එන්නත් කරන්නේ මේ තරම් සාර්ථකව ගියේ. මොකක්ද ඔබතුමියට ඒ ගැන කියන්න තිබෙන්නේ? ඔව් දැන් අපි මුල අවස්ථාවේදී මුලම ගෙන්න ගත්තේ අපි එන්නත් වර්ග 5ක් ගෙන්න ගත්තන් රටට. එතකොට හැමෝගෙම මේ පිට රටවලත් අපේ රටෙත් තිබුණා මේ mRNA කියන බූස්ටර් නෙමෙයි අපේ ෆයිසර් එන්නත. ෆයිසර් එන්නත ලැබෙන ආරක්ෂාව හොඳයි කියලා ඒ ගැන එහෙම මතයක් තිබුණා. ඉතින් අර මුලින්ම ලැබුණු එන්නත ඇත්තටම ගියේ මන්නාරම ප්‍රදේශයට. එතකොට මන්නාරම පුත්තලම හම්බන්තොට වගේ ප්‍රදේශවලට ඒ මොකද අර දිස්ත්‍රික්කවලට දෙන ක්‍රමවේදය අනුව තමයි ඒක. නැතුව මේ විශේෂයෙන් දිස්ත්‍රික්කයක් තෝරලා ගිය අවස්ථාවක් නෙමෙයි. ඉතින් මේ අවස්ථාවේදී අපි දැක්ක මුළු රටේම ලොකු ආందోලනයක් ආවා අපිටත් ඕන ෆයිසර් එන්නත අපිටත් ඕන ෆයිසර් එන්නත කියලා. එතකොට අපි මේ ලෝකෙම තියෙන සාක්ෂි අනුව තමයි තීන්දුව తీරන ගන්නේ. එතකොට මේ ඇමරිකා එක්සත් ජනපදයේත් ඒ වගේම එක්සත් රාජධානියත් කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නවා වර්ධක එන්නත් මාත්‍රාව කියන්නේ මේ බූස්ටර් එන්නත ෆයිසර් එන්නතෙන් කියන අපේ මොන එන්නතකින් දුන්නත් දෙවෙනි එන්නත් මාත්‍රාව තුන්වෙනි එන්නත් මාත්‍රාව mRNA. ඒ කියන්නේ මේ ෆයිසර් එන්නතෙන් දුන්නොත් අපේ ප්‍රතිශක්තිය වැඩිවීම ඉතා හොඳයි කියලා. එතකොට ඒ අනුව තමයි රජය මගින් තීරණයක් අරගෙන මේ සෑම දෙනෙකුටම බූස්ට් එන්නත් මාත්‍රාව ෆයිසර් වලින් දෙමු කියන තීරණයට ඇවිල්ලා අපිට එන්නත් ගෙන්නලා දුන්නේ. එතකොට මේක ඇත්තටම කළ හැකි කාර්යයක් නෙමෙයි මේ සිද්ධ කරේ. මොකද ලෝකෙම එන්නත් ඉතා හිඟයි. දෙවෙනි එන්නත් මාත්‍රාව දී ගන්නවත් රටවල් වලට එන්නත් නැති අවස්ථාවකදී අපිට මේ අපේ රටේ බූස්ට් එන්නත් මාත්‍රාවක් ෆයිසර් එන්නතින් දෙන්න හම්බ වෙච්ච එක අපේ ඇත්තටම වාසනාවක්. අපේ ජනතාව මේ විදිහට තමයි මේක හිතන්න ඕන. මොකද අර ඉල්ල හිටපු එන්නත ඇයි අපිට අනිත් එන්නත් දෙන්නේ මේ එන්නතම අපිට ලබා දෙන්න කියලා ඉල්ලපු එන්නතෙන් අපිට වර්ධක එන්නත් මාත්‍රාවක් ලබා ගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් අපි හිතනවා මේ අවබෝධයක් නැති කණ්ඩායමක් හෝ යම්කිසි අවබෝධයක් ඇතත් ඒකන ඔවුන් වෙත මොකක් යම්කිසි හේතුවක් සඳහා අපේ ජනතාව මුලා කිරීමට බොරු පණිවිඩ යැවීමක් සිද්ධ කරනවා. ඉතින් මේ සමාජ මාධ්‍යවල හුවමාරු වෙන පණිවිඩ විශ්වාස කරන්නේ නැතුව අපේ નિયમિત සාක්ෂි අනුව ලෝකයේම ඉදිරිපත් වෙච්ච කරුණු අනුව ගන්නා තීරණ වලින් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මගින් දෙන පණිවිඩ පිළි අරගෙන මේ ඉතා ඉක්මනින් මේ නැවතත් අපි කියනවා මේ වර්ධක එන්නත් මාත්‍රාව ලබාගෙන ආරක්ෂා වෙන්න කියන එක. හොඳයි වෛද්‍යතුමිය. හිතවතෙක් ඉන්නවා දුරකථනයේ ඊට ප්‍රථමයෙන් මම නැවත වරක් අපේ දුරකථන අංක දෙක මතක් කරන්නම්. 268යි 24යි 11 ඒ වගේම 268යි 94යි 28. ඔබට පුළුවන් කතා කරන්න. හිතවතෙක් දැන් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. අයිබෝන් මිස් මට දැනගන්න ඕනේ මං කොවිඩ් පොසිටිව් වුණේ නොවැම්බර් 23. හෙලා. ඔව් අපි අහගෙන ඉන්නේ කියන්නේ. නොවැම්බර් 23 තමයි මම පොසිටිව් වුණේ. එතකොට ડોක්ටර් මට දැනගන්න පුළුවන්ද දැන් බූස්ටර් එන්නත විදින්න ඕනේ කොයි කාලෙද කියලා දැන්. මුලින් අපිට කිව්වේ මේ මාස 6ක් වගේ නිකම් විදින්න කියලානේ. අපිට දැනගන්න පුළුවන්ද දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාගත් දිනය? මම ගිය අවුරුද්දේ මැයි මාසේ තමයි පළවෙනි එක ගත්තේ දෙවෙනි එක ජූනි 12. මේක ගත්තේ ජූනි 12. එතකොට අපි ජූනි 12 ඉඳලා මාස 3ක් ගිහිල්ලාද කියලා බලනවා. ජූනි 12 ඉඳලා මාස 3ක් ගිහිල්ලා නම් ගන්න පුළුවන්.
අපි එතකොට ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. එතකොට දැන් සැප්තැම්බර් මාසෙදි එක ගන්න හම්බුනේ නැහැ. අපි දැන් දෙන්නේ මාස 3 පහුවෙලා තියෙනවා. එතකොට නොවැම්බර් මාසේ 23 හැදිලා තියෙනවා. අපිට මේ කොවිඩ් රෝගය හැදිලා තියෙනවා. ඒතර කොවිඩ් රෝගය හැදුණු දිනේ සිට මාසයකට පසුව වර්ධකින්නත් මාත්‍රාව ලබා ගන්න පුළුවන්. මාසයක් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද ඔබතුමියට? ඔව් ડોක්ටර්. හරි. හොඳයි. අන්න ඒ කාරණේ අතිශයම වැදගත් වයිදතුමේ. දැන් පළමු මාත්‍රාව අරගෙන අපිට නම් මෙසේජ් එකක් එනවා අපේ දුරකථනයට ඊළඟ මාත්‍රාවට ඔබ සූදානම් වෙන්න මෙන්න මේ දිනයට එන්න කියලා. ඊට පස්සේ දැන් එහෙමත් නොමැති අයට හදිසියවත් එහෙම නැත්තම් මොකක්ද මේකේ මේ පරතරය ගැප් එක කොහොමද? ඔව් දැන් අපිට මේ පළවෙනි ඉන්නත් මාත්‍රාව ලබාගෙන දෙවෙනි ඉන්නත් මාත්‍රාව ලබාගෙන දෙවෙනි ඉන්නත් මාත්‍රාව සම්පූර්ණ වුණු දවසේ ඉඳලා මාස 3ක් අතර මේකේ මේ පොඩි මාස 6 කතාවක් තියෙන්නේ. මුලදී මේ ඔමික්‍රෝන් වෛරසය තිබුණෙත් නැහැ. එතකොට අර ගෝලීය වසංගත තත්ත්වයක් යම්කිසි ප්‍රමාණයකට අඩු වෙගෙන ගිය අවස්ථාවක එතකොට දැන් දෙවෙනි ඉන්නත් මාත්‍රාවෙන් පසුව නැවත වරක් රෝගය හැදුනා නම් ඒ අවස්ථාවේදී ඇඟේ අර ප්‍රතිශක්තිය වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මාස 6කින් පසුව කියන එකට ගිහිල්ලා තිබුණේ. නමුත් මේ ඔමික්‍රෝන් වෛරසය ආව නිසා ඉතා ඉක්මනින් ආරක්ෂා වීමේ වැදගත්කම ආවයින් පසුව තමයි අර මාස 6ක් කියනකම් බලන් ඉන්නේ නැතුව තවදුරටත් වැඩි ආරක්ෂාවක් ලබා දීමට මාස 3න්ම දෙන්න තීරණයක් අරගෙන තියෙන්නේ. ඒ මාස 3 ආසන්නයේ යම්කිසි කෙනෙකුට රෝගය හැදිලා තියෙනවා නම් එතන ඉඳලා මාසයකට පසුව. නැතුව බොහෝ මුලින් ගත්ත තීරණය වගේ මාස 6ක් ඉීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ තීරණය වෙනස් කරලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ නැහැ ඒක ගැනීම ශරීරයට අහිත කරයි කියලා. අර අතරමැදක හැදුනොත් ඒ අවස්ථාවේදී එන්නත ගත්තහා සමාන ආකාරයකින් ඇඟේ ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වෙන නිසා තමයි ඒ අර පහුකිරීමක් සිද්ධ කරේ මුල් අවස්ථාවේ. නමුත් දැන් මේ ඉතා ඉක්මනින් පැතිරෙන වෛරසය තියෙන නිසා, වෛරස ප්‍රභේදය තියෙන නිසා ඉතා ඉක්මනින් ආරක්ෂා වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් Tamanට රෝගය හැදිලා මාසයක් පහුවෙලා නම් දෙවෙනි එන්නත් මාත්‍රාවේ මාස 3 ඉක්මවා ගිහිලා තියෙනවා නම් ඉතාමත් ඉක්මනින් වර්ධකින්නත් මාත්‍රාව ලබා ගත යුතුයි. හොඳයි. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ. ආයිබෝන් කතා කරන්න. මම ශාන්ති ඉක්කේ මම ඉන්නත් තුනම ගත්තා. මගේ මේ වයසත් අවුරුදු 68ක් වෙනවා. ඉතින් මට ලොකු සංකූලතා නැහැ. මම දැන් හොඳ නිරෝගීව ඉන්නවා. මම හැමෝටම කියන්නේ මේ නොපෙනෙන සතුරගෙන් බේරෙන්න ඉන්න ගන්න කියලා. ඉස්සෙ පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. බොහොම ස්තුතියි ඔබතුමියගේ පණිවිඩයට. ඇත්තම වෛද්‍යතුමිය දැන් ඒ ඇත්ත කතාව තමයි ඒ ඔබතුමියට අනුව වෛද්‍ය විද්‍යාත්මකව. නමුත් මේ විවිධ මත පැතිරෙන්නේ ඇයි කියන එක සාමාන්‍ය රටක ස්වභාවයනේ. විශේෂයෙන්ම අපේ වගේ සංස්කෘතික රටක ඒක ගොඩක් දුරට විහිදලා යනවා නේද ඔය කතා කියන කතාව. අපේ රටේ පමණක් නෙමෙයි මේ සුධර්මිකා මේක බටහිර රටවලත් තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ කියන්නේ මේ සමහර රටවල් එපා කියලා ඝෝෂණය කරනවනේ මිත්‍යා මත පතුරන එක. ඉතින් ඒක මොන හේතුවක් මත කරනවද කියන එක දන්නේ නැහැ. හැබැයි අපි හිතනවා අපේ රට කියන්නේ ශ්‍රී ලංකාව අපි කියනවා ලිටරසි එකෙන් ඉහළ. ඒ කියන්නේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක්. ඉතින් අපේ දෙමව්පියන් සහ දරුවන් මේ මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතුව අපි හිතනවා මේ එන්නත් මාත්‍රාව ලබා ගැනීම සත්‍ය අවබෝධ කරගෙන ඉතා ඉක්මනින් මේ එන්නත් මාත්‍රාව ලබාගෙන මේ සතුරාවන මේ රෝගයට සාර්ථකව මුහුණ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට අපි මිත්‍යා මතවලට රැවටිලා අපි රෝගේ වළඳගෙන මරණයටපත් වෙනවද? එහෙම නැත්නම් අපේ බුද්ධිය පාවිච්චි කරලා මේ තුන්වන එන්නත් මාත්‍රාව ලබාගෙන අපි ආරක්ෂා වෙනවද කියන එක තම තමන්ගේ බුද්ධිය මත තීරණයක් ගන්න ඕන. ඒ වගේම සෞඛ්‍යාංශ විදිහට අපි ඉල්ලනවා සෑම දිනෙකටම මෙය ලබා ගැනීම අවශ්‍යයි. ඉතා ඉක්මනින් ලබා ගන්න. මේකෙන් රෝගයෙන් ලැබෙන අතුරුඵලවලට සාපේක්ෂව එන්නතින් එහෙම අතුරුඵලයක් ලැබෙන එකක් දැනට බහුල වශයෙන් වාර්තා වෙලා නැහැ. එතකොට මේ රෝගය වැළඳුනොත් රෝගයෙන් මරණයට ඉතා ඉක්මනින් අපි දකින සංකුලත සහ මරණයටපත් වීමට අමතරව ඒ රෝග අපිට සාමාන්‍ය රෝගයක් බවට පෙනුනට දීර්ඝ කාලීනව මොන ආකාරයකින් බලපායිද කියන එක අපි තවම දන්නේ නැහැ.
තවම ලෝකෙම තියෙන්නේ අවුරුදු 2ක අත්දැකීමක්. එම නිසා ඉතා ඉක්මනින් මේ එන්නත් මාත්‍රාව ලබාගෙන ආරක්ෂා වෙන්න කියන එක තමයි පණිවිඩය. හොඳයි. බොහොම ස්තුතියි නැවතවරක් ඔබතුමියට ඒ පණිවිඩය මේ ජනතාවට ලබා දුන්නාට. තව කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. ආයිබෝන් කතා කරන්න. දුරකථනයේ විසන්දි වුණා. ඔව් අපි නැවතවරක් ආරාධනා කරනවා ඔබට කතා කරන්න කියලා. විශේෂයෙන්ම වෛද්‍යතුමිය තව කාරණයක් තිබෙනවා. දැන් මේ වසංගත තත්ත්වය ආපු ගමන් මේ ආගන්තුක වසංගතයක් අපිට ලැබුණේ. එතකොට මේ වසංගත රෝග විද්‍යාංශය ඔබතුමිය කලින් කිව්වා මුල ඉඳලම ලෝකයේ මේක පැතිර යනකොට අපි ලංකාවක් විදිහට රටක් විදිහට ඒකකයක් විදිහට වසංගත රෝග විද්‍යාංශය මේ සඳහා සූදානම්ව හිටිය කියලා. ඇත්තටම අපි ඒ ගැන කතා කරන්නටම අවශ්‍යයි. අපිට තොරතුරු ලැබෙන්නේ වසංගත රෝග විද්‍යාංශයෙන්. කොහොමද එන්නත් කරන්නේ? ඒ වගේම මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන්. ඒ නිසා භාග්‍යයක් කොට අපි සලකන ඔබතුමියව හමු වීම මේ සුභාරති සාකච්ඡා මණ්ඩපයෙන් මේ වසංගත රෝග විද්‍යාංශයේ කාර්යභාරය ගැන කතා කරන්නේ. ඊට කලින් අපේ නිෂ්පාදක මණ්ඩල කියනවා අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතවරක් කතා කරමු කියලා. අපි එහෙනම් විරාමයකට යමු. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසාල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නේ. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතවරක් ඔබ සුභාරතය සමගින් හිතවතෙක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ආයිබෝන් කතා කරන්න. ආයිබෝන් මිස් මට දැනගන්න ඕනේ දැන් වයිස් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලේ සයිනෝෆාම් ෆස්ට් ඩෝස් එක අරගෙන දවස් 4කින් ආ පොසිටිව් වුණා. ඊට පස්සේ ඩිලිවරි එකක් කරලා අපි සෙකන්ඩ් ඩෝස් එක ගත්තේ නැහැ තාම. දැන් එතකොට සෙකන්ඩ් ඩෝස් එකට අපි සයිනෝෆාම්ද ගන්න ඕනේ. එහෙම නැත්නම් ආයේ ෆයිසර් එකද ගන්න ඕනේ කියලා පොඩ්ඩක් කියන ගන්න පුළුවන්ද? ඔව් ඉතින් දුරකථනයේ සම්බන්ධ වෙලා අපිට වයස දැනගන්න පුළුවන්ද? 27යි. හරි. දැන් අපිට සයිනෝෆාම් එන්නත ලබාගෙන දින කිහිපයකින් හැදුනා කියන එක මම පළවෙනියෙන් කියන්නම්. මොකද මේ එන්නතක් ලබා ගත්තාම එන්නතෙන් යම්කිසි ප්‍රමාණයක ප්‍රතිශක්තියක් හැදෙන්න සති දෙකක්වත් යනවා. ඒතකොට සති දෙකක්වත් ගියේ නැහැ කියලා කියන්නේ එතනින් සම්පූර්ණ ආරක්ෂාවක් එන්න පෙර තමයි ඔබගේ බිරිඳට ඒ රෝගය වැළඳලා තියෙන්නේ. නමුත් දැන් දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්න සුදුසුකම් තියෙනවා. හැබැයි දෙවෙනි එන්නත් මාත්‍රාව මේ වයසට සරිලන දෙවෙනි එන්නත් මාත්‍රාව විදිහට සයිනෝෆාම් එන්නත ලබා ගන්න පුළුවන්. එතකොට සයිනෝෆාම් එන්නත ලබාගෙන මාස 3ක් ගියාට පසුව ෆයිසර් එන්නතින් තමයි තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා දී යුතු වන්නේ. ඒ ආකාරයෙන් ඇයට එන්නත් ලබා දීමේ හැකියාව තියෙනවා දැන්. ඔබට ප්‍රමාණවත්ද ඒ පිළිතුර වෛද්‍යතුමියගේ? ડોක්ටර් තවද දැනගන්න දැන් කොවිඩ් හැදුන හින්දා දැන් කොහමද 34 weeks වලින් ඩිලිවර් එක කරා මේ කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මට තිබුණේ දැන් බබා තාම මාස දෙකක්වත් නෑ. ඒ කාලය තුල සයිනෝෆාම් එකට කමන්නේ නැද්ද? අනික දැන් සයිනෝෆාම් ගෙනහැල්ලා තිබ්බ ස්ටොක් එක්ස්පයර් වෙලා හැම මොනවා හරි තියෙනවද? ඒ ටික පොඩ්ඩක්. ඔව් වෛද්‍යතුමිය. දරුවට මාස 2 කියන එක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි කියනවානේ මේ දරුවට කිරි දෙන නිසා එන්නත ලබා ගන්නට කමක් නැද්ද කියලා. සම්පූර්ණ ආරක්ෂාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට තාම ඒ දින ඉක්ුත් වෙලා නැහැ. ඒ එන්නත් තාමත් සුරක්ෂිතව අපි මේ ඇත්තටම මේ එකක් කියන්න ඕන එන්නත් ආරක්ෂා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව එන්නත් ආරක්ෂා කරගෙන තියෙනවා. ඒව තාම එක්ස්පයර් වෙන දිනයක් ළඟා වෙලා නැහැ. ඔබට හොඳ සුරක්ෂිත එන්නතක් ඔබගේ බිරිඳට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කළාට. වෛද්‍යතුමිය මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරා මේ වසංගත රෝග විද්‍යාංශයේ කාර්යභාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඇත්තටම ජනතාව මේක දැනගත යුතුයි. මොනතරම් කාර්යභාරයක් ඔබතුමියලා මේ ඒකකයේ ඔස්සේ ජනතාවට පහුගිය අවුරුදු 2 පුරා කරාද කියලා අපි කතා කරමු යම. අපි දැන් මේ කොවිඩ් කියන එක අලුතෙන් ආව එකක් නේ. එතකොට කොවිඩ් කියන රෝගයට අමතරව අපි ඕනම communicable disease ඒ කියන්නේ බෝවන රෝග වසංගතයක් විදිහට ලංකාවේ කොතනක හරි එනවා නම් ඒ පිළිබඳව ඉතා ඉක්මනින් කටයුතු කරන ආයතනයක්. ඒ වගේම ඊට අමතරව තියෙනවා අපේ රටේ රෝග නිවාරණය සම්බන්ධව රෝග දැනුම් දීමේ ක්‍රමවේදයක්. ඒකට අපි කියන රෝග ආවේක්ෂණ ක්‍රමවේදය කියලා. ඒ කියන්නේ බෝවන රෝග පිළිබඳව නිරන්තරයෙන්ම අපි විස්තර
විස්තර ලබා ගන්නවා සෑම රෝහලකටම එන රෝගීන්ගෙන් මේ රෝග ආවේක්ෂණයට මේ විස්තර ලබා ගන්නේ රෝග වැළැක්වීමේ අරමුණින්. ඉතින් මේ වැළැක්වීමේ අරමුණින් ලබා ගන්නා විස්තර තමයි ජනතාවට නැවතත් ලබා දෙන්නේ. එතකොට මේ රෝග ආවේක්ෂණය කියන්නේ රෝහල් වලට ඇතුළු වන අපි කියන මේ සෑම අපි ඉන්නතරින් බලක්වන රෝග වගේම අපි අනිකුත් රෝගත් තියෙනවා. අපිට කියන මියුන, ටයිෆොයිඩ්, උණු සන්නිපාතය, ඒ වගේම හෙපටයිටිස් රෝගය, ඒ වගේ විවිධ එන්නක් තියෙනවා. රෝග තියෙනවා. ඉතින් මේ සෑම රෝගයක් පිළිබඳව දැනුම් දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව අපි මේ රෝග පිළිබඳව දැනුවත් කමක් ලබා ගන්නවා රෝහල් වලින්. ඒ පිළිබඳව ඒක රෝග වැළැක්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා රට පුරාම. ඒ අනුව තමයි රෝගීන් අඩුවීමක් අපි දකින්නේ බොහෝ වන රෝගවල. ඉතින් මේ රෝග ආවේක්ෂණය සහ රෝග නිවාරණ කටයුතු අපි මේ වසංගත රෝග විද්‍යාංශයේ කිව්වම වසංගත රෝග විද්‍යාංශය පමණක් නෙමෙයි රට පුරාම විහිදුණු ප්‍රජා වෛද්‍ය සහ රෝග නිවාරණ කණ්ඩායමක් සිටිනවා. ඉතින් හැමෝම දන්නවා MOH කියලා කිව්වහම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අදාළව වැඩ කරන තවත් සෞඛ්‍ය කණ්ඩායමක් සිටිනවා. ඉතින් හැමෝම දන්නවා PHI මහත්තයා කිව්වහම මිඩ්වයිෆ් නෝනා කිව්වහම හැමෝම දන්නවා. ඒ වගේම එතන ඉන්නවා තව මේ නර්සින් සිස්ටර්. ඒ කියන්නේ මේ කණ්ඩායමක් විදිහට වුන් එකතුවක් වැඩ කරනවා. වුන්ට අදාළ ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශයේ ප්‍රජාවගේ රෝග නිවාරණ කටයුතු වලට වුන් නිරතුරුවම වැඩ සමූහයක් කරනවා. ඒක මේ අපිට රෝහල්ගත වෙන රෝගියා සුව වෙලා යනවා කියන එක පේන්න තියෙනවා. අර රෝග වැළැක්වීමෙන් රෝග කොතමන වළකිනවද කියන එක ඇහැට පේන්නේ නැහැ. නමුත් ඔවුන් ලොකු කාර්යභාරයක් කරනවා. ඒතකොට මේ ආවේක්ෂණය කියන එක කාර්යයක් තමයි අපේ වසංගත රෝග විද්‍යාංශයේ. සහ රෝග වැළැක්වීම. එතකොට වසංගතයන් පාලනය කිරීම. ඊළඟට තව එකක් තියෙනවා අපේ දරුවන්ගේ එන්නත්කරණය. ඉතින් මේ දරුවන්ගේ එන්නත්කරණය අපි කියන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන කියලා. මේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේත් අපේ වසංගත රෝග විද්‍යාංශය හරහා. ඉතින් මේකට අපිට අතරමැද ඉන්නවා අපි දැන් කිව්වේ මූලිකව ගිහිල්ලා බිම්මට්ටමේ වැඩ කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණ්ඩායම ගැන. ඊට අතරමැද ඉන්නවා දිස්ත්‍රික්ක වෛද්‍ය කණ්ඩායමක්. එතන දිස්ත්‍රික් සෞඛ්‍ය අපි කියන රීජනල් ඩිරෙක්ටර් හෙල්ත් සර්විස්. එතන ඒ ඩිරෙක්ටර් ඉන්න තැන ඒ අධ්‍යක්ෂකතුමා ළඟ ඉන්නවා අපේ වසංගත රෝග පිළිබඳව වසංගත රෝග විද්‍යාඥ කෙනෙක්. අපි කියනවා රීජනල් එපිඩිමියොලොජිස්ට් කියලා. ඉතින් ඔවුන් සහ ඔවුන්ට උපදෙස් දීම සඳහා තවත් ඉන්නවා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එතන. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක්. ඉතින් මේ අපේ වසංගත රෝග විද්‍යාංශයෙන් කරන කාර්යභාරය බිම් මට්ටමට ගෙනියන්න සහ ඒක නියමිත ආකාරයෙන් සිදු කරනවාද කියලා සොයා බලන අතරමැද කණ්ඩායමක් අපිත් සමග නිරතුරුවම ක්‍රියාත්මක වෙනවා. මේක අපිට අපි දැන් දරුවන්ට එන්නත ලබා ගන්න එක බිම් මට්ටමේ සිදු වුණාට ඒ එන්නත් ගෙන්වාගෙන අපිට එන්නත් ගෙන්වා ගන්න ඉතා විශාල කාර්යයක් උදව් කිරීමක් සිදු කරනවා මේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය සහ නීතිගත සංස්ථාව එකතුව. ඉතින් ඔවුන් සහ MSD Medical Supply Division. එතකොට අපිට මේ ඔවුන් කණ්ඩායමක් විදිහට තමයි අපි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. කරලා මේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම තමයි අපෙන් සිද්ධ කරන්නේ. හොඳයි වෛද්‍යතුමිය තවත් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අයිබෝන් කතා කරන්න. අයිබෝන් මේ වෛද්‍යතුමිය මේ දෙසැම්බර් 17 මේ හෙපටයිටිස් එන්නත විතර තියෙනවා. එතකොට මේ කොවිඩ් වලට ඉඳින්න හොඳද කියලා දැනගන්නයි. ඔව් දැන් මේ එන්නතත් එක්ක වෙනත් ආකාරයකට මේ අපේ කොවිඩ් එන්නත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි පෙබරවාරි මාසෙට ඇවිල්ලා තියෙනවා. ඔබට එන්නත ලබා ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියටත් අපිත් එක්ක කතා කරාට. වෛද්‍යතුමිය දැන් අර අපිට එනවා දවසට මේ සංඛ්‍යාලේඛන ටික. අද කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මෙපමණයි. මියගිය සංඛ්‍යාව මෙපමණයි. සුවය ලැබූ සංඛ්‍යාව මෙපමණයි කියලා. කොහොමද ඒ සංඛ්‍යාලේඛන එකතු වෙන්නේ? ඔව් මේක දත්ත එකතු කරන ක්‍රියාදාමයක් තියෙනවා. මේකට නිරතුරුවම ඒ කියන්නේ අපි කියන එදිනෙදා ඒ අවස්ථාවේ සිදුවන දත්ත ගෙන්වා ගැනීමක් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒතර රෝගියෙක් කොතනක හෝ අපි කියනවා පරීක්ෂණාගාරයක තමයි පොසිටිව් කියන රිපෝට් එකක් මේ ඇතිවන්නේ. ඒ පරීක්ෂණාගාරයේ රෝගියෙක් හඳුනාගත්ත වහාම අපි වෙත දැනුම් දීමේ ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට පරීක්ෂණාගාරයේ බැඳලා ඉන්නවද වසංගත රෝග විද්‍යාංශයට ඒ තොරතුරු ලබා දෙන්න? අනිවාර්යයෙන්ම. මුලින්දම මේ දුරකථනයේ තොරතුරු ලබා දෙන්නේ නැත්නම් වෙන ක්‍රමයකින්ද? වෙන ඊමේල් මගින් සහ විවිධ කියන්නේ එක ආකාරයකින් පමණක් නෙමෙයි. ඒ සඳහා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේම ඊමේල් වලින්
තායික්මනින් ලබා දීමේ ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට අර මේ ලබා දෙන ක්‍රියාදාම ඊමේල් මගින් ලබා දෙන එක ෆැක්ස් මගින් ලබා දෙනවා. ඒ ලබා දෙන රෝගීන් අර වෙබ්සයිට් එකටත් ඇතුළත් කරලාද කියලා සොයා බලන ක්‍රියාදාමයක් තියෙනවා. ඊට අමතරව අපිට දිස්ත්‍රික්ක මට්ටමින් සෑම මම ඉස්සෙල්ලා කිව්වා වගේ දිස්ත්‍රික් අපේ ඉන්න වසංගත රෝග විද්‍යාඥ ඔවුන් හරහා හැම දිස්ත්‍රික් එකකම ඉන්නවා. හරි. එතකොට මේ දිස්ත්‍රික් වල සිටින වසංගත රෝග විද්‍යාඥවරුන් මගින් අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වෙලා ඒ රෝගීන් ගැන දැනගන්න තොරතුරුත් සවස් වරුවේදී අප වෙත ලබා දෙනවා. ඉතින් ඒ ඔක්කොම එකතුවක් තමයි අපි බොහෝ විට මේක එකම රෝගීන් දෙතුන් පැත්තකින් එන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් සොයා බලලා රෝගියෙක් බවට තහවුරු වුණාම තමයි දත්ත තමයි මේ ඉදිරිපත් කරන්නේ රැ වෙනකොට. දැන් වෛද්‍යතුමිය කෙනෙකුට මේ තොරතුරු ලබා නොදී ඉන්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථා තියෙනවද? හැබැයි ඉතින් යම්කිසි පරීක්ෂණාගාරයකින් තමයි මේ රෝගියෙක් බවට හඳුනාගන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මූලික දත්ත ටික ඒ රසායනාගාරය තුල තියෙනවා. ඉතින් ඔවුන්ගේ අපිට දෙනවා දුරකථන අංකයක්. ඉතින් මේ දුරකථන අංකයෙන් ඒ රෝගියව සම්බන්ධ කරගන්න කණ්ඩායමකුත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අර රෝගීන් අඩු දවස්වල නම් ඔවුන් සමග සම්බන්ධ වෙලා සෑම කෙනෙකුටම උපදෙස් දෙන තත්වයටම ගිහින් අපි වසංගත රෝග විද්‍යාංශයක් විදිහටත් වැඩ කරා. ඔවුන්ගේ අපි කියන හමු වුණු රෝගීන්. ඒ කියන්නේ වෛරසය තව තැනකට පැතිර යෑමේ හැකියාවක් තිබ්බනම් ඒකත් හඳුනාගත්තා. මොකද ඒ තරමටම අපි දැඩිව මේ වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වන්න ක්‍රියාත්මක වුණා. නමුත් දැන් රෝගීන් වැඩි වෙච්ච අවස්ථාවේදී ඒ තත්වයටම යන්න බෑ. නමුත් අර රෝගියෙක් යම්කිසි අපිට දත්තවල අඩුවක් තියෙනවනම් අර පරීක්ෂණාගාරයෙන් ලබා ගන්නා සහ අපේ වසංගත රෝග විද්‍යාඥවරුන්ගෙන් ලබා ගන්නා දුරකථන අංක වලින් ඔවුන් වෙත සම්බන්ධ වෙලා ඒ විස්තර ලබා ගන්න ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ මගින් තමයි මෙයා ඇත්තම රෝගියෙක්ද නැත්නම් අපිට අර කිහිප තැනකින් සමහර ලාවට නම වෙනස් වෙනවා. පරීක්ෂණාගාරයෙන් දෙන නම සහ අර දිස්ත්‍රික්ක මට්ටමින් දෙන නම අතර වෙනසක් තියෙනවා. ඉතින් දුරකථනයෙන් සම්බන්ධ වුණාම තමයි මේ දෙන්නම එකම රෝගියෙක් බවට හඳුනගන්නේ. සමහර වෙලාවට අපි දකිනවා මේ දැන් අපි බොහෝ විට දකින්නේ මේක පිට රටකට යන්න සූදානම් වෙන අය පරීක්ෂණාගාර කිහිපයකින් පරීක්ෂණවලට ලක් වෙලා තියෙනවා. ඒතර PCR පරීක්ෂණයක් කරනවා, රැට් පරීක්ෂණයක් කරනවා. ඉතින් මේ අපි මේ එකම රෝගියෙක් බව හඳුනා ගන්නවා අපිට 10ක් විතර ඇවිල්ලා තියෙනවා. නමුත් මේ කීප දෙනෙක්ගෙන් පරීක්ෂණයට ලක් වෙලා තියෙන එකම රෝගියා. ඉතින් මේ වගේ හඳුනා ගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙලා තමයි මේ දත්ත එළියට දාන්නේ. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා අපිට ටිකක් පමාවි ලැබෙන. තොරතුරු ලැබෙන්නේ ටිකක් පමා වෙලා දවස් දෙකක් පහු වෙලා එතකොට අපි ඕන් රෝගීන් බවට තහවුරු කරගත්තාම ඒක අර ඒ අදාළ දිනයන්ට එකතු කිරීමකුත් සිද්ධ කරනවා. ඉතින් මේක මේ රෝගීන් වැඩි වෙන අවස්ථාවේ තමයි මේකට අපි මුහුණ දුන්නේ. කියන්නේ සමාජ ව්‍යාප්තියකට ගියාට පසුව. හැබැයි දැන් අපි මේ වසංගතේ යම්කිසි තව තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක මම හිතනවා ඉදිරියේදී ඒ අවස්ථාවටත් අපි වෙනස් වෙනවා. ඒ කියන්නේ වෛරසයේ තියෙන සෑම කෙනෙක්ම රෝගියෙක් වෙන්නේ නැහැ. දැන් රෝග ලක්ෂණ තීව්‍ර රෝග ලක්ෂණ සහ සංගුලිත ඇති වෙච්ච කෙනෙක් තමයි රෝගියෙක් බවට පත් වෙන්නේ. ඒ අවස්ථාවටත් අපි දැන් මාරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක බොහෝ විට ඉදිරියේදී සිද්ධ වෙයි. හොඳයි. වෛද්‍යතුමිය බොහෝ වෙලාවක් තිස්සේ දුරකථනයේ කෙනෙක් ඉන්නවා සමා වෙන්න. දැන් පුළුවන් අපට අවස්ථාව දෙන්න කතා කරන්න. හෙලෝ ડોක්ටර් මම ඉඳුරුවෙන් සුසුම් අබේවික්‍රම මම 29 වෙනි මාසේ පළවෙනිද තමයි දෙවෙනි එන්නත ගත්තේ. ඉතින් මට දැන් තුන්වෙනි එන්නත ගන්න බූස්ටර් එක ගන්න කාලය පැනලාද? දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගිහිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්න පුළුවන්. ඔබ ඒ සඳහා සුදුසුයි. ඉතා ඉක්මනින් එන්නත් මාත්‍රාව ලබා ගන්න. තව යමක් කියන්න තියෙනවද ඔබතුමියට? හොඳ වෙලා පොඩ්ඩක් ඉන්න මගේ ශරීර ශක්තිය පොඩ්ඩක් පිරිහිලා. මේ වෙලාවේ ගත්තට කමක් නැද්ද? ශරීර ශක්තිය පිරිහිලා කියන එක ඔබ විසින්ම නිගමනය කරගත්ත එකක්. යම්කිසි නිදන්ගත රෝග තිබුණා වුණත් මේ එන්නත ලබා ගන්න ඕන. නිදන්ගත රෝග තියෙන කෙනෙක් තමයි ඊටමත් ඉක්මනින් ලබා ගන්න ඕන. ඉතින් මේක ශරීර ශක්තිය ගැන හිතන්න ඕනේ නැහැ. ඊටමත් ඉක්මනින් එන්නත ලබාගෙන මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න. මොකද ශරීරයට යම්කිසි රෝගයක් තියෙනවා නම් හෝ ඒ වගේ අපි හිතනවා නම් අපිට යම්කිසි නිදන්ගත රෝගයකට මූලික ලක්ෂණ පහළ වෙනවාවත් කියලා
ඔවුන් තමයි මේ රෝගයෙන් බරපතල තත්ත්වයටපත් වෙන්නේ. ඒක නිසා මේ එන්නත ලබා ගැනීමෙන් ඔබගේ ශක්තිය වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. රෝගයට රොතු දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් එන්නත ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වෙන්න. හොඳයි. වෛද්‍යතුමිය තව කාරණයක් ඔබතුමියකින් විමසන්නට අවශ්‍ය. දැන් ඔය සුවය ලැබූ සංඛ්‍යාව හා මියගිය සංඛ්‍යාව ඒ ආකාරයෙන්මද තොරතුරු එකතු වෙන්නේ? සුවය ලැබූ අය නම් අපිට සුධර්මිකා මේ බොහෝ විට රෝහල් ගත වෙලා සුවය ලැබූ කණ්ඩායම. එතකොට සමාජයේත් යම්කිසි ප්‍රමාණයක් ඉන්න පුළුවන් නිවෙස්ගත රෝගීන්ගේ ඔවුන්ගේ දත්ත නිවැරදි ආකාරයෙන්ම අපිට සුවය ලැබුවද නැද්ද කියන එකේ යම්කිසි දත්තවල අඩුවක් තියෙනවා. ඉතින් පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ විට මේ දත්තේ නිවැරදි. රෝගීන් බවට පත්වන අවස්ථාව නම් අපි වෙත දැනුම් දුන්නාම රෝගියෙක් බවට තහවුරු කර සෑම දිනෙකම මේ දත්තවලට එකතු කරලා තියෙනවා. හැබැයි යම්කිසි ආකාරයකින් දැනුම් දීමක් දෙනොත් අද රෝගීන් 10ක් සිටියා කියලා ඒක අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ 10 කවුද රෝගීන් කියලා අපි කියනවා නම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඇඩ්‍රස් එක, ගෙදර තියෙන ලිපිනය සහ ඔහුගේ දුරකථන අංකය. මේ දත්ත ටික අපිට අඩුම වශයෙන් මේ දත්ත ටික ලබා දෙන්න ඕන. මේ දත්ත ටික ලබා දුන්නාම තමයි අපි ඔහු රෝගියෙක්ද නැද්ද කියලා හඳුනාගෙන මේ අපේ දත්ත පද්ධතියට එකතු කරන්නේ. ඉතින් එහෙම නැතුව අපිට 10ක් හිටියා, 15ක් හිටියා, 20ක් හිටියා කිව්වට ඔවුන්ට රෝගීන් කියලා අපිට ගන්න පුළුවන් කමක් නැහැ. සෑම අපි පරීක්ෂණාගාරයකටම කියලා මේ ඔවුන් සංඛ්‍යාවක් කිව්වොත් ඒ සංඛ්‍යාවට අදාළ රෝගීන් සංඛ්‍යාව ලබා දිය යුතුයි. මොකද අපි වසංගත රෝග විද්‍යාංශයේ විදිහට දත්තයක් එළියට දානවා නම් ඒකේ නිවැරදිභාවය පිළිබඳ වගකීමක් අරගෙන තමයි මේ දත්තේ එළියට දාන්නේ. ඒක නිසා කවුරුවත් යම්කිසි කෙනෙක් කටවචනයකින් හෝ එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් හෝ යම්කිසි ආකාරයකින් දැනුම් දීමක් කරනකොට සංඛ්‍යාවක් පමණක් නෙමෙයි ඒ සංඛ්‍යාවට අදාළ රෝගීන් සංඛ්‍යාව කවුද කියන එක දැනුම් දීම සිදු කළ යුතුයි. ඉතින් එහෙම නැතුව අපිට සංඛ්‍යාවක් කිව්වොත් ඒ සංඛ්‍යාව පිළිගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ගිය සංඛ්‍යාව පිළිබඳව සංඛ්‍යා ලේඛනේනෝ ඒ කොහොමද තහවුරු වෙන්නේ? ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තමයි එකතු කරන්නේ. සෑම රෝහලකින් අපි දැන් මේ වසංගත රෝග විද්‍යාංශය කියලා කතා කරාට වසංගත රෝග විද්‍යාංශය එකතු වෙලා වැඩ කරන බොහෝ කණ්ඩායමක් ඉන්නවා. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ අනිකුත් සියලුම අංශ එකතු වෙලා වැඩ කරනවා. ඒ වගේම අපිට ආරක්ෂක අංශ රජයේ සමහර රජයේ බිම්මට්ටමේ වැඩ කරන කණ්ඩායම්, ඒ වගේම රජයේ නොවන කණ්ඩායම්. මේ සෑම දෙනෙක්ම එකතු වෙලා වැඩ කරනවා. ඉතින් දත්තයක් එළියට දාන්නේ මේ සෑම දෙනෙක්ගේම උත්සාහය අනුව. එතකොට මේ මරණ සංඛ්‍යාව අපිට සෑම රෝහලකින්ම එකතු කරලා අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මගින් ලබා දෙන දත්තයක් තමයි මේ අපි මරණයක්, ඒ කියන්නේ කොවිඩ් මරණයක් බවට තහවුරු කරපු මරණ තමයි ඒ දත්තයක් විදිහට එළියට එන්නේ. හොඳයි. අපි කෙටි විරාමයකට යන්නට සූදානම්. ඒ වගේම දුරකථනයේත් කෙනෙක් ඉන්නවා. දුරකථනයේ ඉන්න හිතවතාවට අවස්ථාව දෙන්න සූදානම්. කතා කරන්න. ආයුබෝවන් වෛද්‍යතුමිය. මේ අම්මා මේ කතා කරන්නේ පානදුරෙන්. මම ඉන්ද්‍රානි. මේ වෛද්‍යතුමිය මම එන්නත් 1.2ම ලබා ගත්තා. තුන්වෙනි එන්නත මේ පානදුරේ අපි ඉන්න හරියට එනකොට මාස 6ක් විතර පහු වෙලා කොහොමද දැන් ඇවිල්ලා මාසයක් විතර ඇති එන්නත දීලා මේ හරියේ ඉන්න ජනතාවට. ඉතින් කොහොම හරි ඔය අතරේ මට ඔක තුන්වෙනි එක විද ගන්න බැරි වුණා. ඒ අතරේ මට කොවිඩ් පොසිටිව් වුණා. දැන් පොසිටිව් වෙනවා. දැන් මට සනීපයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට දැන් මේ පානදුර හොස්පිටල් එකට ගිහිල්ලා මේ එන්නත ගන්න පුළුවන්ද? දැන් මං අර දෙවෙනි එන්නතයි පළවෙනි එන්නතයි අරගෙන දැන් මාස 7ක් විතර වෙනවා. මොකද පළවෙනි එන්නත අරගෙන හරියටම මාසෙකින් අපිට දෙවෙනි එන්නත දුන්නා. ඉතින් දැන් මේ දෙක අරගෙන මාස 7ක් විතර පහුවෙච්ච නිසා දැන් ඒක ගත්තාම අර වගේම ප්‍රතිශක්තිකරණය තියෙනවද වරදක් නැද්ද? මට කොලෙස්ටරෝල් ප්‍රෙෂර් දෙකම තියෙනවා. ඉතින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි වෛද්‍යතුමිය. ඔබට කොලෙස්ටරෝල් ඒ වගේ නිදන්ගත රෝගවලට බලපාන අපි කියනවා අවදානම් ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම තුන්වෙනි එන්නත් මාත්‍රාව ලබා ගන්න ඕන. පානදුර රෝහල කියන්නේ එන්නත දෙන්න හඳුනාගත්ත රෝහලක්. ඉතින් පානදුර රෝහලෙන් ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය. ඒක හැමෝටම යන්න ඉන්න පහසු තැනක තියෙන පාරයි නෙම. එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසලා කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔවුන් සායනය පවත්වන ස්ථානය හඳුනාගෙන එතනින් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. රෝහලත් එන්නත් දීමට හඳුනාගත්ත ස්ථානයක්. ඔබට රෝහලට හෝ එහෙම නැත්නම්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දුරකථන ඇමතුමක් දීලා අද දිනේදී එන්නත ලබා දෙන ස්ථානය අහගෙන හෝ එහෙම නැත්නම් රෝහලේ අද දිනවද කියන එක මේ පැහැදිලි කරගෙන ඔබට එන්නත ලබා ගන්න යන්න පුළුවන්. ඔබට කොවිඩ් වැළඳුනා කියලා කිව්වා මට තේරුම් ගත්ත විදිහට ඉදිරිය හොඳ වෙලා කියලා කිව්වා. ඉතින් ඔබ රෝගයෙන් සුව වී මාසයක් ගත වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් ඔබට එන්නත ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි කෙටි විරාමයකට ගිහලා නැවත වරක් හමු වෙමු. ඔබ සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යතුමිය දීපා ගමගේ මහත්මියයි අද අප සමග සම්බන්ධ වෙලා ඉන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසාල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවත වරක් ඔබ සුභාරතී සාකච්ඡා මණ්ඩපයේ සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් අපි හැම පැත්තෙම අහන දෙයක් තමයි වෛද්‍යතුමිය මේ ඔමික්‍රෝන් වැඩි වෙලා කියලා. බොහෝ වෙලාවට හැබැයි මේ එන්නත් මාත්‍රා තුනම ගත්ත අයට මේක එච්චර මේ දැනෙන්නේ නැහැ කියලාත් කියනවා. ඉක්මනට සුව වෙනවා කියලාත් කියනවා. අර තරම් අමාරු නෑ කියලාත් කියනවා. ඇත්තටම වෛද්‍යතුමිය මේ ඔමික්‍රෝන් වල මොකක්ද මේ සුලභ ලක්ෂණ මොනවද කියලා කියන්න පුළුවන්. දැන් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකෙම හඳුනගෙන තියෙනවා. ඉතා ඉක්මනින් වෛරසය විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙනවා කියන එක. හැබැයි දැන් මේ ලෝකෙටම කියාගන්න බැරි වෙලා තියෙනවා මේ එන්නත්කරණය නිසාද මේකෙන් බරපතල තත්ත්වයටපත් නොවෙන්නේ. එහෙම නැත්නම් මේක බරපතල මේක වැරදියටත් විග්‍රහ කරගන්නවා. හැබැයි මේ ඇමරිකාවත් එක්සත් ජනපදයේත් කරන ලද පරීක්ෂණ වලින් උන් හඳුනගෙන තියෙනවා මේකෙන් මරණයටපත් වීමේ අවදානම වැඩි එන්නත්කරණය සම්පූර්ණ නොකළ අයට. ඒ කියන්නේ මුල එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන බූස්ට් එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය මරණයටපත් වීමේ සහ සංකුලතයිමේ අවදානම වැඩි. එතකොට මේ ලෝකේ එන්නත්කරණය තිබුණේ නැත්තම් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් මීට වඩා ප්‍රමාණයක් මරණයට පත්වීමේ අවදානම වැඩි වෙන්න අවස්ථාවක් තිබුණා. ඉතින් මේ අපි දකින්නේ සංකුලතා අඩුයි කියලා හෝ එහෙම නැත්නම් විශාල බලපෑමක් ඇති වෙලා නැහැ කියලා ඔමික්‍රෝන් එකෙන් මේ එන්නත්කරණයේ ආවරණය වැඩි නිසා. එතකොට එන්නත් ආවරණය වැඩි රටවල් වල තමයි ඔමික්‍රෝන් එකෙන් අපි මරණ සහ සංකුලතා අඩු වශයෙන් දකින්නේ. ඉතින් අපි මේක සැහැල්ලුව හිතන්න හොඳ නැහැ. ඔමික්‍රෝන් එක කියන්නේ මේ බරපතල නැති තත්ත්වයක් කියලා. මොකද ඉතා ඉක්මනින් වර්ධනය වෙන්න පුළුවන් නම්, ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන්න පුළුවන් නම් මේ ඔමික්‍රෝන් එකකිනුත් මරණයටපත් වෙනවා, සංකුලතාව වැඩි වෙනවා. ඉතින් අපේ රටේ පමණක් නෙමෙයි අනිකුත් රටවලත් යම්කිසි ප්‍රමාණයකට පාලනය වෙලා තියෙන්නේ මේ එන්නත් ලබාගත්ත එන්නත් සම්පූර්ණ කරගත්ත අය. ඉතින් එහෙම නැත්තම් මේක ඊළඟ ප්‍රභේදය කුමක් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රභේදයන්ට මුහුණ දෙන්න නම් සාර්ථක මුහුණ අපිට නැවත නැවතත් හැමතිස්සම අපි කියන්නේ මේ එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඔබ ආරක්ෂා වෙන්න. මොකද ලංකාව කියන්නේ අපේ දරුවන්ගේ එන්නත් කරණේනුත් ඉතා හොඳ දරුවන්ගේ කියලා අපි කියන්නේ කුඩා දරුවන්ට ලබා දෙන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙත් ලංකාව කියන්නේ හොඳම ඉහළ ආවරණයක් ලබාගෙන දශකයටත් වැඩි කාලයක් 100%ක එන්නත් ආවරණයක් පෙන්වන රටක්. ඉතින් අපි මේ වගේ හොඳ එන්නත් ආවරණයක් පෙන්වන රටක කොවිඩ් එන්නතරත් අපි හොඳ ආවරණයක් පෙන්වපු රටක අපේ ජනතාව ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමය අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් මේ එන්නත ඉතා ඉක්මනින් ලබා ගන්න. ඒ වගේම 12ට වැඩි දරුවන්ට එන්නත් ලබා දෙන එක ගැනත් අපි කතා කරන්න ඕන වෛද්‍යතුමිය. ඊට ප්‍රථමයෙන් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න බලාගෙන. ඔව් ආයිබෝන් කතා කරන්න. දෙන්නෙක් ඉන්නවා අපිට එක්ක සම්බන්ධ වෙන ඒකම දුරකථනයේ විසන්දි වුණා. ඒ දෙදෙනාගෙම හොඳයි. නැවතවරක් අපි කතා කරමු. වෛද්‍යතුමිය දැන් අර දරුවන්ට එන්නත් ලබා දෙන වැඩපිළිවෙල ගැන කතා කරොත් 12ට වැඩි දරුවන්ගේ දෙමව්පියන් උනන්දුද මේ වැඩ කටයුත්තට එන්නත් ලබා දීමට මොකක්ද තාත්තා? අනිවාර්යයෙන්ම බොහෝ අපි හිතුවට වඩා හොඳින් මේ එන්නත දරුවන්ට ලබා දීමේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් 16 ක්‍රියාත්මක වෙනවා නේද? විශේෂයෙන්ම රිජ්‍යාරයල රෝහල් මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම් මගින් ඔවුන්ගේ ස්ථානවල ඒ වගේම පාසල් මට්ටමින් ඉතා හොඳට මෙය එන්නත ලබා දීම ක්‍රියාත්මක වෙනවා. ඔව් දුරකථනයේ කෙනෙක් ඉන්නවා. ආයිබෝන් කතා කරන්න. ආයිබෝන්
මිස් මේ මම කියන්නේ මේකයි මේ එන්නත මේ බූස්ටර් එන්නත ලබාගෙන මේ නිරෝගී වෙන්න කියන එක මමත් කියනවා මම මේ ගැමි කාන්තාවක් වශයෙන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ පරාණේ රකින්න අපේ ජනාධිපතිතුමා ගන්න වෙහෙසටත් මේ වෛද්‍යතුමන්ලා තුමියලා ගන්න වෙහෙසටත් පින් සිද්ධ වෙනවා මේ කරන උපකාරයට ඔබලාට ಜಾති පින්. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියට අපේ ප්‍රණාමය ඔබතුමියට පුද කරනවා ඒ පණිවිඩය අපේ රටේ ජනතාවට දුන්නට වෛද්‍යතුමිය යමක් කියනවද ඒ ගැන මම හිතනවා ඒක හොඳම පණිවිඩයක්. ඒ කියන්නේ දැන් මේ ඒ විදිහට හිතන්න පුළුවන් එක. ඒක තමයි මම හිතනවා මේ නාගරිකවත් ග්‍රාමීයවත් හැමෝම හිතට ගන්න ඕන දේ අපිට ලබා දීලා තියෙනවා නම් අපේ අතට අපේ ළඟට අපේ ගෙදර ළඟට ගෙනල්ලා එන්නත ගහන ක්‍රමවේදයක් රටේ තියෙනවා නම් මේක තමයි අපි ලබාගෙන ආරක්ෂා වෙන්න ඕන එක. මම හිතනවා එතුමිය ඊටමත් හොඳ පණිවිඩයක් දුන්නේ. ඊට කලිනුත් ওই පණිවිඩයම ලබා දුන්නා මම ලබාගත්ත මම ආරක්ෂා වුණා ඔබත් ආරක්ෂා වෙන්න කියලා. ඉතින් මේ තමයි සිදුවිය යුතු දේ. හොඳයි. තවත් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අයිබෝන්. සුබ උදෑසනක් වේවා. සුබ වේවා. මට පොඩ්ඩක්වත් ඇවිදින්න බෑ. මම ඔදපුටුවේ ඉන්නේ. ඉතින් මේ බූස්ටරේ විදගන්න විදියක් නැහැ මේ අපේ ජනාධිපතිතුමා නම් කිව්වා ඇවිදින්න බැරි අයට ගෙදරට වැහිලා විදින්න කියලා. නමුත් කවුවත් ආවේ නැහැ මට බූස්ටරේ විදගන්න. ඔබතුමන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ? දවනියගල. දවනියගල පදිංචි වෙලා ඉන්නේ. දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කතා කරන්න අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කතා කරන්න ඔබ දෙවෙනින්නක් මාත්‍රාව ලබා ගත්තේ කොතනට ගිහිල්ලාද නැත්නම් ගෙදරට කොහෙට හරි ගිහිල්ලාද නැත්නම් ගෙදරට ඇවිල්ලා විද්දාද මේ ගියා බහුකාර්ය කොට නැගිලට දෑනියගල ඔව් දැන් යන අපහසු කතාවක් තමයි එතුමන් කියන්නේ දැන් දර්ණියගල මේ ක්‍රියාදාමය නිවසට ඇවිත් විදිනවද කියන එක ක්‍රියාත්මක වෙනවද කියන එක මට දැන් මේ අවස්ථාවේදී හරියටම කියන්න අමාරුයි. හොඳම දේ තමයි ඔබ අයත් වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කතා කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙනවා නම් කොයි ආකාරයෙන්ද කියලා ඔබේ ලිපිනය ලබා දීලා එහෙම නැත්නම් ඒ ඉතාමත් ආසන්නතම තැනට යන්න පුළුවන් ක්‍රමයක් සෞඛ්‍ය අංශය සමග කතා කරගන්න එක තමයි ඔබ කළ යුතු. ඔබතුමන්ට මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? දැන් මං අහන්නේ ඔයගොල්ලන්ට බැයිද ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න. ඔබතුමන්ගේ ලිපිනයයි දුරකථන අංකය අපිට ලබා දුන්න නිෂ්පාදකතුමියට අපිට පහසුවක් වේ වෛද්‍යතුමිය. එතකොට අපි පිළිබඳව සොයලා බලලා කියන්න පුළුවන්. ඔව් ඔබතුමන්ගේ දුරකථන අංකය ලබා දෙන්න ලිපිනය මේ නිෂ්පාදකතුමියට එතකොට පහසු වෙයි. වෛද්‍යතුමිය අනිත් කාරණේ තමයි දැන් අපි කොවිඩ් වලටම දැන් සම්පූර්ණ ප්‍රමුඛතාවය දෙනකොට සමහර වෙලාවට අපිට තියෙන අනිකුත් ලෙඩ රෝග අමතක වීමේ සහ ඒවට නියමිත පරිදි ඖෂධ හා ප්‍රතිකාර ලබා ගැනීමේ මගහැරීමක් සිදු වුණාද පහුගිය කාලේ? අත්දැකීමක් තියෙනවද ඒ ගැන ඔබතුමියට? ඇත්තෙන්ම ඒ වගේම තමයි කියන්නේ මේ රෝහල් අපි ඉස්සෙල්ලා කතා කරමු රෝහල් ගැන ඊළඟට අපි ප්‍රජාව ගැන. මොකද මේ ප්‍රජාව ගැන කතා කරමු කියලා කියන්නේ දැන් මේ අපිට පේන්නේ නැති වුණාට අපේ මේ සෞඛ්‍ය පද්ධතියේ කණ්ඩායම් දෙකක් වැඩ කරනවා. මේක හැම රටකම ඒ ආකාරයෙන්ම නැහැ. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕන නැත්තර මේ කියන්නේ අපි කියනවා ප්‍රතිකාර සේවාවක් තියෙනවා, නිවාරණ සේවාවක් තියෙනවා. අපි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ MOH කියලා කියන්නේ මේ නිවාරණ සේවාව. රෝහල් පද්ධතිය තමයි මේ රෝගීන්ට ප්‍රතිකාර සේවාව. එතකොට curative and preventive කියන එක. එතකොට මේ ප්‍රතිකාර සේවාවේදී අර රෝගීන්ගෙන් රෝහල් පිරී යනකොට එහෙම නැත්නම් අපිට රෝහල් කරා යෑමේ හැකියාවක් නැති අර රෝහල් රට වහලා තිබුණු අවස්ථාවේදී මේ තමන්ගේ નિયમિત නිදාන්ගත රෝගවලට සායන සඳහා යන රෝගීන් ඒ වගේම අපේ තියෙන ඇත්තටම කියනවා නම් මේ රෝගවලට ප්‍රතිකාර සඳහා යොමු වීමේ ඉතා ඉහළ අගයක් තියෙන රටක්. කුඩා රෝගයක් තිබුණත් රෝහල් වලට යනවා. ඒ කියන්නේ health seeking behavior. කියන්නේ සෞඛ්‍ය සඳහා තමන්ගේ නිරෝගීව සිටීමට යොමු වීමේ යොමු වීමේ ඉතා ඉහළ අගයක් තියෙන රටක්. ඉතින් මේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් මේ ගැන යම්කිසි අඩුවක් තිබුණ පහුගිය කාලේ හේතුව තමයි මේ රෝහල් වලට යෑමට බියක් දැක්වුවා කොවිඩ් රෝගීන් සිටීම තුලින්. ඒ වගේම යෑමට හැකියාවක් තිබුණෙත් නැති අවස්ථාවකුත් තිබුණා. ඒක නිසා තමයි අර නිවෙස් වලට ඖෂධ යැවීමේ ක්‍රියාදාමයක් රටේ ක්‍රියාත්මක වුණේ. ඉතින් දැන් අපිට මේ එන්නත් ලබාගෙන ආරක්ෂා වෙන්න කියන එක තුලින් රෝහල් වල රෝගීන් ඇතුළීමේ අඩුවක් මේ ඇත්තටම රෝගීන්ගේ අඩුවක් දකිනවා අපි දැනට ටික ටික මේක වැඩි වෙන්නේ මේ රෝගීන් වැඩි වෙනකොට. එතකොට මේක තමයි නවත්තන්න ඕන. රෝහල් වාට පිරිතිරි යන එක තමයි නවත්තන්න ඕන. එතකොට රෝගය සාමාන්‍ය රෝගී තත්ත්වයක්
බවට පත්වීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා තීව්‍ර රෝග බවට පත් වෙලා රෝහල්ගත වීම වළක්වන්න. ඒ මගින් අනිකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් අපි රෝහල් පද්ධතිය විවෘතව තියෙනවා සෑම රෝගියෙකුටම ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් තමන් වෙත යම්කිසි අඩුවක් තිබුණු අයට ප්‍රතිකාර ලබා ගන්න සායන හෝ එහෙම නැත්නම් තමන්ට ප්‍රතිකාර ලබා ගන්න යම්කිසි අඩුවක් වුණා නම් දැන් ඒ සඳහා පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනම් අපේ කාලයත් අවසන් වෙලා තිබෙන්නේ. අපිට සමගින යන්නටයි සිදු වෙන්නේ. වසංගත රෝග විද්‍යා අංශය වගේම වර්තමානයේ මේ කොවිඩ් වසංගතයෙන් මිදලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පෞද්ගලිකව පවුලක් විදිහට ඒ වගේම රටක් විදිහට ජීවත් වෙන්න ඔබතුමිය ලබා දුන්න උපදෙස් වලට බොහොම ස්තුතියි අපේ රටේ ජනතාවට. අපිට දුරකථන ඇමතුම් ලබා දුන්න ඒ අය ප්‍රතිචාර දක්වා එන්නත් කරන්නේ ගැන. ඉතින් මේ සියල්ලටම ගුවන්විදුලියේ මේ සුභාරතී සාකච්ඡා මණ්ඩපය විවෘත විශේෂම බ්‍රහස්පතින්දා දිනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි අපට අනුග්‍රහය ලබා දෙන්නේ. ඉතින් ඒ අයගේ උපදෙස් මත අනුග්‍රහය මත මේ ජනතා සත්කාරය අපි ඉටු කරගෙන යනවා. එහෙමනම් ඉතින් වෛද්‍යතුමිය බොහොම ස්තුතියි නැවතවරක් ඔබතුමියට. බොහොම ස්තුතියි. හොඳයි. අද අපි නිෂ්පාදක කණ්ඩායම හඳුන්වලා දෙන්නම්. නිෂ්පාදන සහාය අපිට ලබා දුන්න අචල ගුණසේකර, ඒ වගේම මුහුණු පොත ඔස්සේ ඔබ අප යාකලා ජගත් නවරත්න, නිෂ්පාදනය කළ ශාන්ති වීරසිංහ, මම සුධර්මිකා විජේරත්න. ඔබට යහපත් දවසක්. ආයිබෝවන්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.